මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරයේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන් විදුලි ධර්ම දේශනාව. තෙරුවන් සරණයි සොපින්වත් ඔබ සියලු දෙනාට. බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනාව පැවැත්වීමට ධර්ම සභාවට වැඩම කොට වදාළ කොළඹ 7 බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ පින්කමට Tamanගේ දායකත්වයෙන් කටයුතු කරනවා බාතර විශ්‍රාමික නිලධාරීන්ගේ සුබ සාධක සංගමේ පින්වත් පිරිස. සාධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ බලානි කතමානි පංච සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරලා ලෝකවාසී සිංහල බෞද්ධ පින්නතුන් වෙනුවෙන් මේ වටිනා සදහම් තෙලිනය දායාද කරන්නේ මාතර විශ්‍රාමික හෙද නිලධාරීන්ගේ සුබ සාධක සංගමේ පින්වතුන් ඒක රාශී වෙලා, විශේෂයෙන්ම එම විශ්‍රාමික හෙද නිලධාරීන්ගේ සංගමයට වසරක් පිරීම නිමිති කරගෙන ඒ ඇත්තන්ගේ යහපත පිණිස ඇති කරගත්ත ඒ වටිනා සංගමේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරගෙන, ඒ වාගේම ඒ ඇත්තන්ට, ඒ සමාජිකා මහත්ම මහත්මීන්ට ආශිර්වාද කරන්න විශේෂ වශයෙන්ම ඊටාම හොඳ ප්‍රාර්ථනාවක් තබාගෙන තිබෙනවා. ඊටා කෙටි කලකින් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ සංගමේ නම මම හිතන්නේ යහ සාධක සංගමය කියලා යොදාගෙන තියෙනවා. ඒක ඊටාම හොඳ අරමුණක්. හැමෝගේම හිතසුව පිණිස, යහපත පිණිස, අනාගත අභිවෘද්ධිය පිණිස මේ සංගමය ඇති කරගෙන කටයුතු කිරීම ගැන අපි ප්‍රසාදේ පළ කරනවා. විශේෂයෙන්ම ඉතින් අපේ ගම් පැත්තේ සංවිධානයක් නිසා අපි බොහොම සතුටු වෙනවා මේ දේශනාව කරන්නට අපට අවකාශ සැලසීම සම්බන්ධව. දැන් මේ පින්නතුන් මෙතන ඉන්න අය පරෝපකාරී සේවාවක නියැලිලා එයින් විශ්‍රාමගෙන තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ කටයුතු කරන්නේ තමන්ගේ මෙලොව පරලොව යහපත සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරගෙන. පින්වත්නි, කෙනෙක් වයසට යනකොටම ශරීරය මගින්ම ඒ පුද්ගලයාට කිසියම් අවබෝධයක් ඇති කරවනවා ඔබ දැන් අතහැරිය යුතුයි කියන එක. දැන් මේ හෙද නිලධාරී මහත්ම මහත්මීන් දන්නවා පුංචි ළමයෙක් ඉපදිච්ච ගමන්ම අල්ල ගන්න හරි ආසයි නේද? පොඩි ළමයා තදින් වැළඳ ගන්නවා යම් යම් දේවල්. පොඩි කාලේ ඒ විදිහට අල්ල ගන්න එල්ලෙන්න කැමති. ඊට පස්සේ තරුණ වීගෙන එනකොට එල්ලිලාම නිකන් ඉන්නේ නෑ. ඊට පස්සේ බදා ගන්න කැමති නේද? වයසට යනකොට අතහැරෙනවා නේද? දැන් වයසට ගිහිල්ලා ශරීරය දුර්වල වෙන අතට මොනවද දුන්නත් අල්ල ගන්න බෑ, පණ නෑ. දැන් මෙන්න මේ කායික ස්වභාවයේ සංසිද්ධියම අපි හොඳ පාඩමක් හැටියට ඉගෙනගෙන වයස්ගත වෙනකොට මේ අතහරින්න තියෙන උවමනාව වැඩි කර ගන්න ඕනේ. අපේ ශරීරය
තුලින්ම අපිට මේ පාඩම කියලා දෙද්දි අපි ඒ සඳහා ගැළපෙන විදිහට අපේ මනසත් සකස් කරගන්න. වියපත් වෙනකොට නිතර හිතන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි සබ්බේහි ඉමේහි පියේහි නානා භාවෝ විනා භාවෝති අබින්හම් පච්ච වේකිතබ්බා. මේ ප්‍රියමනාප සියලු දේවල් වලින් කවදා හරි දවසක වෙන් වෙන්න වෙනවා. ඒ සියල්ල අතහරින්න වෙනවා කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කළා මේ බැඳීම අඩු කරගන්න තරමට තමයි අපට නිවනට සමීප වෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ කායිකව අපට කියාපාන මේ අතහැරීමේ පාඩම අපි ඉගෙනගෙන නැහැ. ඒ නිසා ගොඩක් අය වයසට යන්න යන්න අතහරිනව වෙනුවට අල්ල ගන්න හදනවා. නේද? දැන් ওই සමහර ආච්චිලා ඉන්නවා මැරෙන්න ගිහිල්ලා හැඹිලීනේ ගහගෙන ඒකටත් අත තියාගෙන මැරෙන්න. ඒ අන්තිම මොහොතේ ඒක උදුරගන්නේ කියන ලෝභකමට. ඒ එහෙම නැතුව අපි මේ සියල්ල දාලා යනවා අපිට අතහරින්න වෙනවා කියන හැඟීම ඇති කරගන්න ඕන. දැන් එහෙම නැතුව හිටියොත් දාලා යන වෙලාවට දුකයි. එතකොට මේ දුකින් පීඩාවටපත් වෙන්නේ අපිමයි. මෙන්න මේ බැඳීම නැති කර ගැනීම සඳහා පින්වත්නි අතහැරීම පුරුදු කරගත්තොත් අපට ඒක නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නත් උපකාර වෙනවා. ඉතින් දැන් අද මේ වෙලාවේ මේ කිටි වෙලාවේදී මම ඔයයන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නිවනට එහෙම නැත්නම් ආර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව. අපේ බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී තමන් වහන්සේගේ ශාසනය ධර්මය මහ මුහුදකට උපමා කරලා තියෙනවා. එක සූත්‍ර දේශනාවකදී කියන්න බලන්න මතක නම් මොකද්ද සූත්‍රය? පහාරාද සූත්‍රය. ওই පහාරාද සූත්‍රයේදී බුදුහාමුදුරුවන්ට පහාරාද මතක් කරනවා අසුරයන් මහ මුහුදට කැමති හේතු 8ක්. ඒ හේතු 8 අතරින් එක හේතුවක් තමයි මහ මුහුද පත්ලේ මහාර්ග මුතුමැණික් රාශියක් රැඳී තිබෙනවා. ඉතින් බුදුහාමුදුරුවොත් මතක් කරන මගේ මේ සසුන් සයුරෙත් අන්න ඒ වාගේ මහාර්ග මුතුමැණික් රාශියක් තියෙනවා. ඒ මුතුමැණික් වලට බුදුහාමුදුරුවෝ උපමා කළේ කුමක්ද? සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියන්නේ අවබෝධයට, චතුරාර්ය සත්‍ය අවබෝධයට. පාක්ෂික කියන්නේ උපකාර වෙනවා කියන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන ධර්ම වලට තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. ඒතර එහෙම බෝධිපාක්ෂික ධර්ම තියෙන 37ක්. ඒක තමයි සත්‍තිස් කියන්නේ. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුපිළිවෙලින් නම් කරන්න කියලා කිව්වොත් කොතනින්ද පටන් ගන්න? පළවෙනි එක සතර සතිපට්ඨානය. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඊළඟට සතර රිද්ධිපාද. ඊළඟට පංච ඉන්ද්‍රිය. ඊළඟට පංච බල. ඊළඟට සප්ත බෝධ්‍යංග ධර්ම. ඊළඟ එක ආර්ය ශ්‍රාංගික මාර්ගය. බොහොම හොඳයි. දැන් මේ කාරණා ඔක්කොම කියන්න නෙවෙයි මම මේ හදන්නේ. ඔය කාරණා අතරේ තියෙන සමාන කාරණා දෙකක්. ඒ තමයි පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම. මම අද පින්නතුන්ට මේ කෙටි වෙලාවේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කර ගැනීම තමයි නිවනට උපකාර වෙන්නේ. නැත්තම් නිවන් දකින්න අමාරුයි. පින්වත්නි ඉන්ද්‍ර කියන වචනේ තේරුම මූලිකයා ප්‍රමුඛයා කියන එකයි. කුසල සිතේ මුල්ව යෙදෙන සිටිවිලි පහකට ඉන්ද්‍රිය ධර්ම පහක් කියලා කියනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ? එක සද්ධින්ද්‍රිය, දෙක විරියින්ද්‍රිය, තුන සතින්ද්‍රිය, හතර සමාධින්ද්‍රිය, පහ
පඤ්ඤේන්ද්‍රිය. අන්න මතක තියාගන්න. බර ඉවරනම් අහනවා මම මුලින් ඉඳලා. ඔය ඉන්ද්‍රිය ධර්ම පහ. ඒතර මේවා ඇත්තටම කියනවා නම් සිතුවිලි. මෙන්න මේ සිතුවිලි කුසල සිතේ ප්‍රමුඛව යෙදෙනවා. ප්‍රධානව යෙදෙනවා. ඕනෑම කුසල ක්‍රියාවක් පින්කමක් කරන්න කලින් මෙන්න මේ කියන සිතුවිලි පහ මුල්ව යෙදෙනවා. ඔය සිතුවිලි පහ මුල් වෙලා තමයි ඒ කුසල කර්ම කුසල ක්‍රියාවන් සිද්ධ කරන්නට පෙළඹෙන්නේ. ආරම්භ කරන්නේ ඕකේ. එතකොට මේ ආරම්භක අවස්ථාවේ ප්‍රධානව යෙදෙන නිසා තමයි මේවට ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. සද්ධා කියන සිතවිල්ල, වීර්ය සිතවිල්ල, සතිය, සමාධි, ප්‍රඥා මේ ඔක්කොම ආරම්භයේදී යෙදෙන සිතවිලි. සමහර සිතවිලි තියෙනවා ආරම්භයේදී හොඳට යෙදුනට ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? දුර්වර වෙලා යනවා. අර ගොඩාක් මුල් ගල් තියෙනවා වගේ. නේද? ලංකාවේ විශේෂයෙන්ම ඔය විවිධ අංශවල මුල් ගල් තියෙනකොට බෙර ගහලා, හය විසි ගහලා නේද? මහා උත්සවශ්‍රීය මුල් ගල් තියෙනවනේ. එහෙම මුල් ගල් තියුවාට පස්සේ අර උනන්දු ඕනෑකම ඒත් එක්කම අඩු වෙලා තුනී වෙලා යනවා. අන්න එහෙම තත්වයක් තියෙනවා. ඉතින් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ කුමක්ද? ඒවා මේ ඇති වෙලා ආරම්භක අවස්ථාවේදී ඇති වෙලා ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. හැබැයි කාලයක් යනකොට මේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල කරගන්නේ නැතුව ආරම්භයේ තිබිච්ච ආකාරයටම එක දිගට පවත්වාගෙන යන ශක්තියට තමයි ධර්මතාවන්ට තමයි බල ධර්ම කියලා කියන්නේ. දැන් උදාහරණයකට ගන්න ඔන්න අපි හිතමු කවුරු හරි සතුරු සේනාවක් සිටිනවා. මේ සතුරු සේනාව අනිත් තවත් සේනාවක් ආක්‍රමණය කරනවා. එතකොට අර සතුරු සේනාව බලවන්ත වෙන්න අනික් කට්ටිය දුර්වල වෙලා යනවා. දැන් බැරි වෙලාවක් අනිත් සේනාව ශක්තිමත් වුණොත් සතුරු සේනාව දුර්වල වෙලා යනවා. ඒ වාගේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික ආරම්භයේදී ශක්තිමත්ව තියෙනවා. ඒ ශක්තිමත් ඉන්ද්‍රිය ධර්ම දුර්වල කරන අකුසල සිතිවිලි තියෙනවා. අන්නේ අකුසල සිතිවිලි වලට කියනවා මාර බලවේග කියලා. මාර බලවේග කියන්නේ තව මොනවත් විදිහකට කිව්වොත් මොනවද? ක්ලේශ මාර කෙලෙස්. ඒ වාගේ අපේ මේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල කරන, ඒවයි ශක්තිය අඩු කරන, ඒව නැති කරලා දාන කෙලෙස් වර්ග කීපයක් තියෙනවා. ඒ අතරේ පළවෙනි ඔන්නේ කෙලෙස් ටික මතක තියාගන්න. පළවෙනි ක්ලේශයට කියනවා කාම තෘෂ්ණාව කියලා. කාම තෘෂ්ණාව. ඒතර ඒ යම් යම් දේවල් වලට ආශාව ඇති වුනහම, කැමැත්ත ඇති වුනහම අර කුසලයට තියෙන උනන්දු දුර්වල වෙලා යනවා. දැන් සැප විඳින්නට තියෙන ආශාව වැඩි වුනහම මහන්සි වෙලා කැප වෙලා ටිකක් දුක් විඳගෙන හරි උත්සාහෙන් වීරියෙන් කුසලයට නැඹුරු වෙන්න තියෙන උනන්දු අඩු වෙලා යනවා. ඔච්චර දුක් විඳින්න බෑ කියලා නේද? අන්න ඒ වගේ වෙනවා. ඊළඟට තවත් එකක් තියෙනවා. ඒකට කියනවා අරති කියලා. අරතිය කියලා කියන්නේ මාර බලවේගයක්. අරතිය කියන්නේ මොකද්ද? අරතිය කියන්නේ අකමැත්ත. අකමැත්ත. එහෙම නැත්නම් තරහ, ගැටීම. දැන් මේ බණ අහන්න එන එකත් කුසලයක්නේ. ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය දියුණු වීම නිසා ඔය ඇත්තන්ට මේ වගේ බණ අහන්න ඕනේ කියන මේ හොඳ ක්‍රියාව සිද්ධ කරන්නේ. බැරි වෙලාවක්වත් ඔය ඇත්තන්ට අරතිය නැමැති මාර බලවේගය ආවනම් මොකද හිතෙන්නේ? ඔච්චර දුර යන්න අමාරුයි මට දැන්. ඔය ආදි වශයෙන් කියලා ඔන්න අර ඒකත් එක්ක ගැටිලා ඔයිට වැඩි කරන්න දේවල් නැද්ද? ආදි වශයෙන් ඒකත් එක්ක ගැටිලා අර හොඳ දේ කරන්න හිතෙන්නේ නැති වෙනවා. අරති කියන්නේ ඒකයි.
ඊළඟට තවත් එකක් තියෙනවා. ඒ තමයි කුප්පිපාස. මන්න මතක තියාගන්න. කුප්පිපාස කියලා කියන්නේ බඩගින්නයි පිපාසයයි. දැන් හොඳ දෙයක් කරගෙන යනකොට ශ්‍රද්ධාවෙන් පින්කමක් කරනවා. එහෙම නැත්නම් හොඳට සතිය දියුණු කරගෙන යනවා. සමාධිය වැඩෙනවා. දැන් හිත වෙන අරමුණු වලට යන්නේ නැතුව එක අරමුණකම හොඳට තැම්පත් වීගෙන එනවා. එහෙම එනවත් එක්කම අර මාර බලවේගී ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙලා එක සැරේටම ඔන්න එනවා බඩගින්න. එක සැරේටම ඔන්න එනවා පිපාසය. ඊට පස්සේ හිතනවා මේකින් පස්සේ කොහොම හරි මොනවා හරි ටිකක් කන්න ඕන. මේ බන කොයි වෙලාවෙ නවත්තයිද දන්නේ නැහැ. බඩගින්නේ ආයුධේ ඉඳලා මහන්සිත් වැඩි ඔය ආදි වශයෙන් බන අහන එක පැත්තකින් තියලා ඊට පස්සේ වෙන වෙන ඒවා කල්පනා. අන්න දැන් අර ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙලා යන හැටි. ඒකෙන් හරියට පීඩා විඳින්න වෙනවා. ඉතින් ඒ අර ක්ලේශ බලවේග අපි මර්ධනය කරගන්න ඕන. ඊළඟට තවත් ක්ලේශ බලවේගයක් තියෙනවා මර්ධනය කරන්න ඕන. ඒ තමයි තීන මිද්ධය. තීන මිද්ධය කියලා කියන්නේ මොකද්ද? තීන මිද්ධය කියලා කියන්නේ කම්මැලිකම, කුසීතකම නේද? ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම දුර්වල වෙන්න ප්‍රධානම බලවේගයක්. මොකද්ද? තීන මිද්දේ කම්මැලිකම. කම්මැලිකම හිතුනොත් ශ්‍රද්ධාව දියුණුවන්නේත් නැහැ. කම්මැලිකම ඇති වුණොත් වීරිය කරන්න හිතෙන්නේත් නැහැ. නේද? කම්මැලිකම හිතුනොත් සතිය පුරුදු කරන්න වෙන්නේත් නැහැ. සමාධිය වැඩෙන්නේත් නැහැ. දැන් අපි හිතමු භාවනා කරන කෙනෙකුට ඔන්න හොඳට හිත සමාධිමත් වීගෙන එනවා. එතකොට කම්මැලිකමක් ඇති වෙනවා. කම්මැලිකම ඇති වෙච්ච ගමන් සමාධිය දන්නේම නැතුව මොකද වෙන්නේ? නින්ද බවට පත් වෙනවා. අපේ මේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල කරන්න ඔය තීන මිද්දේට බවට පත් කරන්නට හේතු වෙන සාධකයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ලංකාවේ ධර්මශාලා හදන ක්‍රමයේ වැරදි. මොකද දන්නවද හේතුව? මන්නම් කියන්නේ ඔය ලංකාවේ පුළුවන් තරම් ධර්මශාලා හදනකොට ඔය කණුයි බිත්ති නැතුව හදන්න ඕන. ඔය කණුයි බිත්ති අල්ලගත්ත ගමන්ම අර ක්ලේශ බලවේගය එනවා එක සැරේට. මාර බලවේගය ඇවිල්ලි ඉවරලා ඔන්න ඇස් දෙකත් වහගන්න හිතෙනවා, සමාධිමත් වෙන්නයි කියලාත් හිතනවා නේද? ඉතින් දන්නේව නැතුව පැයක් නිදාගෙන ඉඳලා යන්න පුළුවන් අගේට. ඉතින් නිවන ගොඩක් දුරයි එහෙම අයට. නේද? එහෙම නිවන් දකින්න බෑ. එතකොට අර මාර බලවේගය එනකොටම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ. ඒවා මඩ පවත්වාගෙන ධෛර්යය ඇති කරගෙන කටයුතු කරන්න උනන්දු වෙන්න ඕන. ඒ තීන මිද්දේ කියන්නේ එකක්. ඊළඟට තවත් මාර බලවේගයක් තියෙනවා. ඒකට කියන්නේ විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා කියලා කියන්නේ සැක සංකාවල්. නිතරම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, මෙලෝ පරලෝ කෙරෙහි, කර්ම බලවේගයේ කෙරෙහි කම්මැලි මේ සැක සංකා ඇති වෙනවනම් එතකොට යාගේ හිතේ ශ්‍රද්ධාව ගිලිහිලා යනවා. අර ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයට ප්‍රබලව ප්‍රහාරය එල්ල කරන මාර බලවේගය තමයි විචිකිච්ඡා. දැන් එක එක ඉන්ද්‍රිය ධර්ම වලට මේ ප්‍රහාර එල්ල කරන ක්ලේශ මාරයෝ ඉන්න වෙනම. දැන් වීරය කියන බලවේගය මේ ඉන්ද්‍රිය ධර්මයට ප්‍රබලව මේ ප්‍රහාර එල්ල කරන බලවේගය තමයි තීන මිද්දේ. ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මයට ප්‍රබලවම බලවේග එල්ල කරන ප්‍රහාරය එල්ල කරන ක්ලේශ මාරය නැත්නම් කෙලෙස් බලවේගය තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. ඊළඟට ඔය සමාධි කියලා ඉන්ද්‍රිය ධර්මයක් තියෙනවනේ, මානසික ඒකාග්‍රතාවය. අන්න ඒ මානසික ඒකාග්‍රතාවයට ප්‍රධානවම බලපෑම් කරන එහෙම නැත්නම් ප්‍රහාරය එල්ල කරන ක්ලේශ බලවේගය තමයි කාම තෘෂ්ණාව කියන්නේ. කාම තෘෂ්ණා කියලා කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන අරමුණු පස්සේ හිත ඇදිලා යන ගතිය. ඒක තමයි කාම තෘෂ්ණා. ඇහැට පේන රූප පසුපස්සේ හිත දුවනවා, කනට ඇහෙන ශබ්ද පසුපස්සේ, නහයට දැනෙන ගඳ සුවඳ පසුපස්සේ, දිවට දැනෙන රස පසුපස්සේ, කයට දැනෙන පහස පසුපස්සේ මේ හිත ඇදිලා යනකොට හිත එක්තැන් වෙන්නේ නැහැ.
හිතේ සමාධියක් ගොඩ නැගෙන්නේ. එතකොට සමාධියට බලපාන ප්‍රධානම ක්ලේශ බලවේගය තමයි කාම තෘෂ්ණා. අන්න ඒවා අපි අඳුන ගන්න ඕන. ඊළඟට පින්නාති තවත් ක්ලේශ මාර්ගයක ඉන්න බලවේගයක් තියෙන. ඒකට කියනවා තම්බ කියලා. තම්බ කියලා කියන්නේ ස්තම්භය කියලා කියන්නේ කණුවනේ. දැන් කණුවක් පොළොව යට කණුවෙන් හරි අඩක් විතර පොළොවට යට කරලා තද කරලා තිබ්බහම ඕක හොල්ලන්න බෑ ලේසියෙන්. අන්න ඒ වගේ සමහර අය ඉන්නවා දැඩි මතධාරී. එයාලා අනිත් අය කියන දේවල් ගණන් ගන්නේ නෑ. අර ස්ටබර්න් කියලා කියන්නේ හරිම හිතුවක්කාරයි. දැන් වයසට යනකොටත් ඔන්නෝක එනවා ටික ටික. නේද? ඒකත් අපි මතක තියා ගන්න ඕන. එතකොට තමන්ගේ අදහස විතරයි. අනිත් අයගේ අදහස ඕන නෑ. මම මෙච්චර කාලයක් මේ සමාජෙ හිටපු එක්කෙනෙක් මම දන්න ඔක්කොම ඔය ආදී වශයෙන් හිතනවා. දැන් බන උනත් එහෙමයි. දැන් සමහර අය ධර්මයේදීත් ස්ටබර්න් වෙනවා. ඒ කියන්නේ තමන් ගත්ත කිසියම් දර්ශනයක් එහෙම නැත්නම් දැක්මක් තියෙන ඒයින් තොරව වෙන මොකක්වත් හිතන්නේ නෑ. ඒක විතරයි හරි. අනිත්‍යව බොරු. ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤං. මේකමයි ඇත්ත. අනිත්‍යව හිස් ප්‍රලාප බොරු ආදී වශයෙන් කියලා අර තමන් ගත්ත මතේම එල්ලිලා ඉන්න. එහෙම අයට කවදාවත් නිවන් දකින්න බෑ. ඇත්තටම බලන්න හොඳට කල්පනා කරලා බලුවොත් මේ මතවාදවල එල්ලිලා හිටපු නැති අය ඒ චින්තන රටාව වෙනස් කරපු අයනේ අලුත් ධර්ම මාර්ගය හොයාගත්තේ නේද? දැන් බුදුරජාණන් වහන්සේ උනත් බලන්න. දැන් ලෝකේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ තාපසය වෙලා බුදු බව සොයාගෙන යන කාලයේදී තිබිච්ච පිළිගත්ත මතවාද දෙකයි. මොකද්ද මතවාද දෙක? බුදු වෙන්න නම් එක්ක ශරීරයට අතිශයින්ම සැප දෙන්න ඕන, එහෙම නැත්නම් දුක් දෙන්න ඕන. දැන් ඔය මතවාද දෙකම අතහැරිය නිසා තමයි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට ඒ නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන් උනේ. අපි උනත් එහෙමයි. අපි සියල්ල දන්නවා මම ඔක්කොම දන්නවා ආදී වශයෙන් හිතාගෙන ඉන්නවට වැඩිය නෑ මටත් වැඩිය තව කෙනෙක් අලුතෙන් යමක් දකින්න පුළුවන්. මන් දකින්න තාලෙට නෙවෙයි වෙන විදිහකට මේක දකින්න පුළුවන් කියලා කල්පනා කරලා පිළිගන්න ඕන. එහෙම පිළි අරගෙන එයා කියන දේ නුවණින් විමසන්න ඕන. කියන සියල්ල පිළිගන්නව කියන එක නෙවෙයි. නුවණින් විමසලා සුදුසු නම් අන්න ඒදී අනුගමනය කරන්න පෙළඹෙන්න ඕන. එහෙම වුණාම තමයි අර තද ගතිය ඔය සියල්ලම නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ඔය පඤ්ඤා කියන ඉන්ද්‍රියට ප්‍රබලවම අභියෝග කරන බලපාන ක්ලේශ බලවේගයක් තමයි ඔය තම්බ කියලා කියන්නේ. ඊළඟට අනිත් කාරණේ ඒ හා සමානම එකක් තමයි අත්තුක්ඛංශනේ. අත්තුක්ඛංශනේ කියන්නේ මොකක්ද? තමන් ඉහළ තියලා උසස් කොට සලකන එක. ඉතින් මෙන්න මේ කියන ක්ලේශ බලවේග මාර බලවේග හැම තිස්සෙම අර ඉන්ද්‍රිය ධර්ම වලට ඇටැක් කරනවා. ඉන්ද්‍රිය ධර්ම වලට ප්‍රහාර එල්ල කරනවා. එහෙම නිතරම ප්‍රහාර එල්ල කරනකොට මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය ධර්ම උනත් දුර්වල වෙලා යනවා. නිතර අර අකුසල සිතිවිලි හිතේ නැගෙනකොට අර කුසලය උනත් දුර්වල වෙලා හිමීට යනවා. ඕන දෙයක් එහෙමනේ නේද? ඕනෑම මහා ශක්තිමත් දෙයක් උනත් නිතරම විරුද්ධ දෙයකින් ප්‍රහාරයට ලක් වෙනකොට ඒක දුර්වල වෙලා යන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ අපේ මේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙනවා මේ වාගේ අකුසල සිතිවිලි වලින් ප්‍රහාර එල්ල වෙනකොට. අන්න ඒකෙන් අපි මිදිලා නැහැ. දැන් අපි හැමෝගෙම හිතේ කෙලෙස් සිතිවිලි තියෙනවනේ. ඉතින් අපි ඔය ඉන්ද්‍රිය ධර්ම ඇති කරගන්නවා කියන එක කරන්නේ අර කෙලෙස් වලට සාපේක්ෂව අඩු වශයෙන්. දැන් කියන්න බලන්න අපේ හිතේ වැඩියෙන් ඇති වෙන්නේ හොඳ සිතිවිලිද නරක සිතිවිලිද? වැඩි හරියක් ඇති නරක සිතිවිලි නේද? මානසං පාප සම්නින්නම් අපේ හිත හැම තිස්සෙම පවට නැඹුරු වෙලා තියෙන්නේ.
මොනෝ කරන්නද අතීත උරුමයන් ඕවා. කාලාන්තරයක් තිස්සේ හිත පුරුදු කරගෙන ආපු නිසා ඒවට තමයි වැඩියෙන් නැඹුරු වෙලා යන්නේ. එතකොට අන්න ඒ වාගේ සිතක් තුලට කුසල් සිතිවිලි ඇතුළු කරනවා කියන එක එක්තරා විදිහක ආගන්තුක දෙයක්. ආගන්තුක වැඩක්. දැන් නේවාසිකව හිතේ නේවාසිකව ඉන්නේ කවුද? අකුසල් සිතිවිලි. නේවාසිකව ඉන්නේ ගොඩක් වෙලාවට. කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙලා ඒව තමයි tempat වෙලා පළපදියම් වෙලා අනුසය වශයෙන් හරි tempat වෙලා තියෙන්නේ. නේවාසිකව ඉන්නේ ඒවා. දර ආගන්තුකව තමයි දැන් අපිට මේ හොඳ දේවල් ඇතුළට ගන්න වෙලා තියෙන්නේ. දැන් ආගන්තුකව හොඳ දේවල් ගත්ත ගමන් අර නේවාසිකයෝ ඉන්නවනේ. නේවාසිකයෝ මොකද කරන්නේ? නේවාසිකයෝ අර ආගන්තුකයන්ට ප්‍රහාර ඉල්ල කරනවා. ඒ කට්ටිය එනවට කැමති අයට රිදවන්න ගන්න, දුර්වල කරනවා. විශ්වවිද්‍යාලේ රැග් එක දෙනවා වගේ. නවක ශිෂ්‍යයන්ට. අන්න ඒ වාගේ මේ හොඳ සිතිවිලි හිතේ රෝපණය කරන්න හදනකොටම දුර්වල කරනවා. අන්න එහෙම දුර්වල කරන වෙලාවේදී තමයි බල ධර්ම වශයෙන් මේව ක්‍රියාත්මක කරන්න ඕන. ඒතර ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදියට ඇති වුණාට පස්සේ බල ධර්මයෙන් තමයි ඒක පවත්වාගෙන යන්නේ. දැන් සමහරුන්ගේ ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන් මොන්න ඉතින් සිල් සමාදන් වෙන ඒ දේවල් කරනවා. ඊට පස්සේ දුර්වල වෙලා යනවා. නේද? දැන් ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදියට නැගෙන කාල තියෙනවා. නේද? කොයි කාලෙටද? වෙසක් කාලෙට. නේද? ඔන්න ඉතින් සිල් රෙදි කල්ලාතුවම සූදානම් කරලා ඔක්කොම කරලා සිල් සමාදන් වෙන්න හදන. ජීවිතේට දානියක් දීපු නැති මිනිස්සු දන්සල් දෙන්නත් ගන්නවා. නේද? ඔය විදිහට දැන් ඔය වෙසක් කාලේ වෙනකොට මේ ඉන්ද්‍රිය ධර්ම මෝදු වීගෙන එනවා. ඉතින් වෙසක් පොහෙට කොහොම හරි ගිහිල්ලා දැන් ඔන්නේ සිල් ගත්ත කියලා කියමු. ඊට පස්සේ මොකද වෙන්නේ? පොසොන් එනකටත් ඉතින් කොච්චර නම් ලංකාවට වටින පොයන්නේ පොසොන් කියලා ඒකටත් යනවා එහෙම ඊටෙම. ඊට පස්සේ ඉතින් වස්සසන පොයන්නේ කියලා ඇසලේකටත් යනවා. ඊට පස්සේ හිමීට අර ඉන්ද්‍රිය ධර්මය ඔන්න දුර්වල වීගෙන යනවා. එහෙම දුර්වල වීගෙන යනකොට අර තුනුරුවන් පිළිබඳව තියෙන ශ්‍රද්ධාව හිමීට අඩු වීගෙන යනවා. අන්නේ වෙලාවේදී ඒ ශ්‍රද්ධාව බල ගන්නවන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ කරුණු අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම. එතකොට මේ පැහැදීම වැඩි කරගන්න නම් මොකද කරගන්න ඕන? කරුණු අවබෝධ කර ගැනීම වැඩි කරගන්න. ඒ නිසා පුළුවන් තරම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මේවා වැඩි වැඩියෙන් කියවන්න ඕන. වැඩි වැඩියෙන් බණ අහන්න ඕන. වැඩි වැඩියෙන් බණ පොත් කියවන්න ඕන. අන්න ඒව කරනකොට අර දුර්වල වෙලා යන ශ්‍රද්ධා නැමැති ඉන්ද්‍රිය ධර්මය බලවන්ත වෙනවා. එහෙම බලවත් වුණාම ඒ කියන්නේ දැනුවත්ව බලවත් වුණාම දැන් මං කිය ಗುಣ දැනගෙන බලවත් වෙනවා කියලා. ඒ තෙරුවන් ಗುಣ දැනගත්තාම එහෙම බලවත් වුණාම කිසිම මාර බලවේගයකට ඒක යට කරන්න බෑ. අර බුදුහාමුදුරන්ගේ කාලේ ඔයත් දන්නවා කතාවක් තියෙනවා මේ හිටිය තරුණේ සූරම්බට්ට කියලා. සූරම්බට්ට බුදුහාමුදුරන්ගේ බණ අහන්න ගිහිල්ලා සෝවන් වුණා. සෝවන් වුණාම යා ධම්මස පහල කරගත්ත කෙනෙක් නේ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනා. ඉතින් සූරම්බට්ට හොඳට බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්තා. සෝවන් වෙච්ච කෙනෙක්ගේ ශ්‍රද්ධාව පින්නොදී අචලයි. අය වෙන බාහිර බලවේග වලින් වෙනස් කරන්න බෑ. මොකද එයා ධර්මයේ දැනගෙන පැහැදිච්ච නිසා. අවබෝධයෙන් පැහැදිච්ච නිසා. ඉතින් මේ සූරම්බට්ට බුදුහාමුදුරුවන්ට ලොකු පැහැදීමකින් ඉන්නවා කියලා දැනගත්තා මාරයා. මාරයා කැමති නෑ ඔය එක එක්කෙනා ශ්‍රද්ධාවෙන් ගුණවන්තකම් වලින් ඉන්නවට. මාරයා කැමතිම තව මිනිස්සු පව් කරනවටමයි. පවට ඇදලා ගන්න කැමති. ඒ නිසා තමයි මාර බලවේග දාලා හොඳට ඉන්න අයත් එක නරක පැත්තට ඇදලා ගන්න. ඉතින් මේ මාරයා මොකද කළේ? බුදුහාමුදුරු වගේ වේශයක් මවාගත්ත රූපයක්. එයාගේ දිව්‍යමය බලය. අනිත් දෙවියන්ටත් ඒ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මෙයාට ලැජ්ජාව බයක් නැහැ නේ. ලැජ්ජාව බය නැති හින්දා තමයි මෙයා මේ හැකියාවෙන් ප්‍රයෝජන ගත්තේ. අර කට්ටිය ලැජ්ජාව බය නිසා බුදුහාමුදුරු විදියට මවා ගන්න පෙළඹුණේ නැහැ.
ඉතින් මාරයා බුදුහාමුදුරන් වගේ රූපේ මවාගෙන ගිහිල්ලා සූරම්බට්ටල ගෙදරට ගිහිල්ලා දොරට ගැහුවා. ඒකත් ඉතින් මාර ගැහිල්ලක්ම වෙන්නේ නැති. මාර තට්ටුවක්. ඉතින් සාමාන්‍යයෙන් ওই සීලාචාර ක්‍රමයට ගෙදරක ගිහිල්ලා දොරට ගහනවා. ඩෝබෙල් එකක් නැත්තම් දොරට ගහනකොට ගහන ක්‍රමයක් තියෙනවා. මේ පිටි අල්ල පැත්ත මේ අතේ මේ තියෙන ඇඟිලි පුරුක් ඒ ඇඟිලි පුරුක් වලින් නවලා දොර අගුල ළඟට 3 සැරයක් නැවතිල්ලි තට්ටු කරන්න ඕන. ඒකයි සීලාචාර ක්‍රමය. දැන් අද කාලේ ගොඩක් එහෙම දන්නේ නැහැ. දොර මැදටම ගහනවා ලෑලි ගැලවිල යන විදිහට නේද? කිසිම චාරයක් නැහැ. ඉතින් ඒ තට්ටුවෙම හිතා ගන්න පුළුවන් මේ මිනිස්සේ හැදිච්ච මිනිස්සෙක් නෙවෙයි කියලා. ඉතින් දැන් ඔන්න මහා හයියෙන් දොරට ගැහුවා. දොර ඇරලා බලනකොට බුදුහාමුදුරු. දැන් සූරම්බට දන්නේ නැහැ නෙවෙයි මාරය කියලා. බුදුහාමුදුරු වගේමයි. ඉතින් සූරම්බට අහනවා අනේ ස්වාමීනි ඇයි බුදු පියාණන් වහන්සේ මගේ ගෙදරට වැඩම කළේ මේ හදිසි මං දැන් පන්සලේ ඉඳලානේ ආවේ. නෑ සූරම්බට මං මේ පොඩි සංශෝධනයක් කරන්න ආවේ. මං අර බණ කියන වෙලාවේදී වාට කිව්වනේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මං ඒක මේ වෙන කල්පනාවක ඉඳිද්දි මට කියවිච්ච එකක්. සබ්බේ සංඛාරා අනිච්චා නෙවෙයි. සබ්බේ සංඛාරා නිච්චා. ඒක කියලා යන්න මම මේ ආවේ කියලා කිව්වා. සමහරව කියනවා මම අවබෝධයට කලින් කියපු ඒවා දැන් වළංගු නැහැ කියලා එහෙම කියන අයත් ඉන්නවනේ නේද? දැන් මාරයත් කියනවා මේ බුදුහාමුදුරු විදියට මවාගෙන ඇවිල්ලා සබ්බේ සංඛාරා නිච්චා. මේක කියපු ගමම්ම සූරම්බට්ටට තේරුණා මේනම් බුදුහාමුදුරු නෙවෙයි කියලා. බුදුහාමුදුරු නෙවෙයි කියලා දැනගන්න හේතුවක් තිබුණා. මොකද්ද හේතුව? ඒ තමයි බුදුහාමුදුරු කියපු දෙයක් ආපහු කිව්වේ නැහැ කියලා කියන්නේ නැහැ. අද්වෙජ්ජ වචනා බුද්ධා. බුදුවරු කියන්නේ කතා දෙකේ අය නෙවෙයි. එක වෙලාවකට එක කතාවකුයි තව වෙලාවකට තව කතාවකුයි කියන අය නෙවෙයි. යමක් ඇත කිව්වනම් ඇත්තම තමයි. නැත කිව්වනම් නෑම තමයි. නිට්ටයයි කිව්වනම් නිට්ටය අනිත්‍යයි කිව්වනම් අනිත්‍යයි. ඒකේ දෙකේ වෙනසක්. දැන් සූරම්බටට තේරුණා මේ ඉන්නේ වෙන අන් කවරෙකුවත් නෙවෙයි මාරයම තමයි. මෙහෙම වැඩ කරන්නේ මාරය කියලා දැනගත්තා. ඉතින් මාරයා බව අඳුනගෙන සූරම්බට අහන ඔයා මාරයා නේද කියලා. අපරාධි කියන්න බෑ මාරයා වුණත් එක ක්වොලිටි එකක් තියෙනවා. මොකද්ද බොරු කියන්නේ නැහැ. ඉතින් ඇහුවාම ඔව් දැන් ඉතින් අහුවෙලා ඉවරනේ ඔව් මම මාරයා තමයි කියලා කිව්වා. ඇයි මේ වගේ කැත වැඩක් කළේ බුදුහාඳුරු වගේම මවාගෙන ආවිල්ලා මේ මට මෙහෙම කිව්වා. මට ඕන වුණා ඔයාට බුදුහාඳුරු කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති කරලා දාන්න. ආයේ පන්සල් යන එක නවත්තන්න මට ඕන උනේ කියලා. අන්න ඒ වෙලාවේ සූරම්බට කියනවා මාරේ ඔයා දැනගන්න ඔයා නෙවෙයි. ඔයා වගේ 10ක් බුදුහාඳුරන්ගේ රූපම ආවත්. ඔයා වගේ 100ක් බුදුහාඳුරන් වගේ රූපම වගෙන ආවත්. 1000ක් බුදුහාඳුර වගේ රූපම වගෙන ආවත්. 10000ක් නෙවෙයි ලක්ෂයක් ඇවිල්ලා බුදුහාමුදුරු වට කරගෙන මට කිව්වත් සබ්බේ සංඛාරා නිච්චා කියලා. මං කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. මං අවබෝධයෙන් දන්නවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඒ නිසා මගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න වාට හැකියාවක් නැහැ කියලා කිව්වා. අන්න ඉන්ද්‍රිය ධර්මය බල ධර්මයේ බවට පත් කරගත්තේ. ඒතර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරගන්න නම් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. පුළුවන් තරම් කියවන්න ඕන. පුළුවන් තරම් අහන්න ඕන. ශ්‍රවණය කරන්න ඕන. එතකොට ඒවා බලවන්ත වෙනවා. ශක්තිමත් වෙනවා. ඒ දැනුවත් වෙන්න අර විචිකිච්ඡා සැක සංකා මේ ඔක්කොම ක්ලේශ මාර බලවේග දුර්වල වෙලා යනවා. අපි දැනවත් වෙන්නේ නැති තන බණක්වත් අහන්නේ නැත්නම් බණ පොතක්වත් කියවන්නේ නැත්නම් ඔහේ නිකම්ම ඉන්නවනම් ඔය හැම බොරුකාරයෙකුටම අහු වෙනවා. එහෙම නැතුව අපි දැනුවත් වෙන්න ඕන. අපි බණ අහන්නත් ඕන අහලා නිකම් ඉඳලත් හරියන්නේ නැහැ. නේද? ශ්‍රද්ධාවෙන් බණ අහලා අපි විමසන්න ඕන. සුත්තමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා කියලා එකකුත් තියෙනවනේ. ඒ චින්තාමය පඤ්ඤාවෙන් වැඩ ගන්න ඕන අපි. සුතමය පඤ්ඤාව ඔන්න අහලා ඉවර වෙලා ඇති කරගන්න දැනුම. ඉතින් ඒකට නම් අනිත්‍යයේ උදව්වක් ඕන. චින්තාමය පඤ්ඤා කියලා කියන අප විසින් අහන. එහෙම කිව්වට මෙහෙම වෙන්න බැරිද කියලා හොඳට විමසලා බලන්න ඕන. ඊට පස්සේ භාවනාමය පඤ්ඤා ජීවිතයට සම්බන්ධ කරලා ඒ දකින්න පුරුදු වෙනවා. ඒවා අපේ කාර්යයන්. අන්න එහෙම වෙනකොට තමයි අර සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ. ඒ නිසා ඔන්න ශ්‍රද්ධාව දියුණු කරගන්න බල ධර්මයක් බවට පත් කරගන්න පුළුවන් තරම් බණ අහන්න පුරුදු වෙන්න ඕනේ.
ඊළඟට විරියේන්ද්‍රිය. විරිය කියන ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයක් බවට පත් කරගන්න නම් පුළුවන් තරම් අප්‍රමාදී සිටිවිලි හිතේ ඇති කරගන්න ඕන. වැඩියෙන්ම මරණානුස්සතියම වඩන්න ඕන. මරණ සති මනියුත්තෝ සතතං අප්පමත්තෝ හෝති. කවුරු හරි කෙනෙක් මරණ සතිය වඩනව නම් එයා මොකද කරන්නේ? නිතරම අප්‍රමාදී වෙනවා. එයා කම්මැලි වෙන්නේ නැහැ. මේ මොහොතේ සිටිවිල්ලක් නරක ක්ලේශයක් හටගත්ත නම් හෙට උදේටම අයින් කරලා දානවා කියලා නිකන් ඉන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ඒ මොහොතේ මේ කෙලෙස් සිටිවිල්ල අයින් කරගන්න උත්සාහවත්. මොකද ඊළඟ මොහොතේ මැරෙයිද කියලා දන්නේ නැහැ. ඊළඟ මොහොතේ ඒ කෙලෙස් සිටිවිල්ලත් එක්ක මැරුණොත් එයාට යන්න වෙන්නේ අපාය කියලා දන්න එයා ඒ උපන් සැනින්ම මේ අකුසල් ප්‍රහාණය කරන්න උනන්දු වෙනවා. ඒ වගේම උපන් සැනින්ම කුසලයේ වැඩි දියුණු කරගන්න උනන්දු වෙනවා. අන්න ඒ විදිහට කුසල් වැඩි කරගන්නත් අකුසල් අඩු කරගන්නත් උත්සාහවත් වෙන්න අප්‍රමාදී සිටිවිලි හිතේ ඇති කරගන්න. මේක තමයි බල ධර්මයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි පින්වත්නි සතීන්ද්‍රිය. සති කියලා කියන්නේ සිහිය. ඒතර මේ සතීන්ද්‍රිය බල ධර්මයක් බවට පත් කරගන්න නම් සතර සතිපට්ඨානෙ හොඳට පුරුදු කරන්න ඕන. කරන කියන කටයුතු සියල්ල සිහි සැලකිල්ලෙන් කරන්න හැමතිස්සෙම පුරුදු වෙන්න ඕන. ඒකේ ආරම්භයක් ඉදිරියට යන්න පුළුවන්. කටින් යම් කිසි වචනයක් කියනව නම් එක සැරේට කියන්න එපා. දෙසරයක් හිතන්න. දැන් මේක කිව්වට තේරුම් ගනීද වැරදි විදියකට. දැන් මේක කියන එක ගැළපෙනවද සුදුසුද? ඔය ආදි වශයෙන් හැමතිස්සෙම යමක් කරන්න කලින් දෙසරයක් හිතලා කරන්න පුරුදු වෙන්න. එහෙම වෙනකොට අන්න සතිය දියුණු වෙනවා. අපිට නොපෙනෙන පැත්තක් පෙනෙන්න ගන්නවා. නොදකින්න පැත්තක් දකින්න ගන්නවා. සතීන්ද්‍රිය දියුණු කර ගැනීම සඳහා පුළුවන් තරම් මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න ඕන. ඊළඟට සමාධීන්ද්‍රිය. සමාධිය කියලා කියන්නේ හිත එකඟ අරමුණක ඒකට සමාධිය වඩන්න නම් මොකද කරන්න ඕන? සමත භාවනා. පුළුවන් තරම් භාවනා සමත භාවනා කර්මස්ථාන තියෙනවනේ. කීයක් තියෙනවද? 40ක් තියෙනවා. ඒ සම 40 කර්මස්ථාන වල එකක් හරි අරගෙන සමතේ වඩන්න. හිත එක අරමුණකම පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු කරනකොට අර විවිධ අරමුණු පස්සේ යන ගතිය අඩු වෙනවා. කාම තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු පස්සේ හිත දුවන එක අඩු වෙනවා. දැන් ඔන්නේ තමයි මේ කාලේ මේ විශ්‍රාම ගියේ කාලේ කරන්න ඕන අන්න ඒ වගේ දේවල් නේද? ඒක තමයි ඔකට තමයි විශ්‍රාම අරගෙනක් තියෙන්නේ. ඒ නිසා තමන්ගේ පරලෝ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා මම මේ අවසාන කාලේ මගේ ජීවිතේ මගේ මනස හදාගැනීමේ කාර්යයට මා කැප වෙන්න ඕන කියලා හිතනවා. එයාට මොනතරම් විශාල පිරිසකට සෙතක් සලසලා තියෙනවා. යහපත කරලා තියෙනවද නේද? මේ ලෝකයේ ලාභ අතරේ උතුම්ම ලාභය හැටියට සලකන ආරෝග්‍ය පරමාලාභා කියපෙද මේ නිරෝගීකම සලසා දෙන්නට ඔයත් කොච්චර සහයෝගී දක්වලා තියෙනවද මිනිසුන්ට? ඒක ඊටාම හොඳ උපස්ථානයක්. බුද්ධ පූජාවක්. යෝ භික්ඛවේ ගිලානං උපට්ඨේ සෝ මං උපට්ඨේ. මානෙනි යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා යා මට කරන උපස්ථානයක්. ඉතින් මේ විදිහට අනිත් අයට උපස්ථාන කරලා බුද්ධෝපහාරයක් දක්වලා තියෙද්දී බුදුරජාණන් වහන්සේට තවත් සමීප වීම සඳහා මෙන්න මේ තමන්ගේ හිත හදා ගැනීමේ වැඩපිළිවෙල බුදුහාඳුරු පෙන්නපු ධර්ම මාර්ගයේ ගමන් කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට අනිත් කාරණාව තමයි පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤාව. ඒකත් දියුණු කරගන්න ඕන. අර පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්මයේ දියුණු කරන්න නම් කලින් කියපු විදිහට හොඳට කියවන්න ඕන. හොඳට අහන්න ඕන. ඒවා නැවත නැවත විමසන්න ඕන. ඒවා තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕන. එතකොට තමයි අර දැනුම අවබෝධයක් බවට පත් වෙන්නේ. දැන් අපි අය ගොඩක් දන්නවනේ දැනුම තියෙනවා. නේද? මල් පූජා කරන ගාතාව කියන්න කිව්වොත් දන්නවා. පූජේමි බුද්ධං කුසුමේන නේන ඔය විදිහට කියනවා. නේද? හැබැයි ඔය ගාතාව කී සැරයක් කියලා ඇද්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඔය අවබෝධයෙන් කී සැරයක් කියලා තියෙනවද කියලා? නේ? මල් කඩනකොට අනේ මේ මල පර වෙලා යනව නේද? තව මොහොතකින් පර වෙලා යනව නේද කියලා කී සැරයක් අවබෝධයෙන් ඔක පූජා කරලා තියෙනවද හිතන්න? පහන පත්තු කරනකොට කී සැරයක් පහනට නොඇලී පත්තු කරලා තියෙනවද කියලා හිතන්න? අපි පහන් පත්තු කරනකොට පහන් දැල්ලට ඇලෙනවනේ නේද?
දැන් රැල්ලිලා බොම්ම නිවෙන්නේ නැති වෙන්න කීප දෙනෙක්ට කියලා කවර් කරගෙන අතිනුත් වහගෙන ඔක පත්තු කරලා අන්තිමේදී ආසාවක් ඇති කරා. මොකක්ද ආසාව? හුළඟ වැඩි නම් අනේ ගාතාව කියනකම් අන්දි වෙන්නේ නැතුව තිබුත් ඇති කියලා හිතනවා නේද? ඒ විදිහට අපි හිතනවා නේ මේ බැඳෙනවා නෙමේ. එතකොට දැන් මේ පහන් දැල්ල හුළඟ නිසා නැති වෙන්න පුළුවන්. තෙල් ඉවර වීම නිසා නැති වෙන්න පුළුවන්. තිරේ ඉවර වීම නිසා නැති වෙන්න පුළුවන්. තිරේ තෙල් දෙකම ඉවර වීම නිසා නැති වෙන්න පුළුවන්. අන්න ඒ අවබෝධය අපිට එන්න එපා. නේද? එතකොට තමයි මේ ප්‍රඥාව වැඩි දියුණු වෙන්නේ. ඉතින් ඒ දියුණු කරගන්නට අවශ්‍ය වෙන විදිහට අපි ඒ දැනුවත් වීම අවශ්‍යයි. ඊළඟට ඒක ජීවිතය තුළ භාවිතාවක් විදිහට පුරුදු කිරීම අවශ්‍යයි. මෙන්න මේ කාරණා ටික පින්වත්නි අපිට හොඳට හුරු කරන්න පුළුවන්කම ලැබුණොත් අපිට පුළුවන් අර ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙන සෑම අවස්ථාවකදී මේව දුර්වල නොකර බල ගන්නවාගෙන අවබෝධය දක්වාම පවත්වාගෙන යන්න. ඒ නිසා ස්වභාවයෙන් අපි හොඳ දේවල් කරනකොට අපේ හිතේ ඉන්ද්‍රිය ධර්ම සිතිවිලි පහළ වෙනවා. වගකීම වන්නේ ඒව පවත්වගෙන යන එකයි. දිගට පවත්වාගෙන නිවන කියන ඉලක්කය දක්වාම පවත්වගෙන යන උත්සාහවත් වෙන්න ඕන. අන්නේ සඳහා තමයි අපි උත්සාහවත් වෙන්න ඕන. ස්වභාවයෙන් අම්මල තාත්තලාගේ මෙහෙයවීමෙන්, කල්යාණ මිත්‍රයන්ගේ මෙහෙයවීමෙන් ඔය ඉන්ද්‍රිය ධර්ම ඇති වෙන්න පුළුවන්. නේද? කල්යාණ මිත්‍රෝ කිව්වම ශ්‍රද්ධාවෙන් පන්සල් යන් ගිහලා ඔන්න පන්සල් යන්නත් පුළුවන්. බණ අහන්න කියන් කිව්වම බණ අහන්න යන්නත් පුළුවන්. දන් දෙමු කිව්වම දන් දෙන්නත් පුළුවන්. නේද? ඊළඟට භාවනා කරන්න යන් කිව්වම මේ දේවල් කරන්නත් පුළුවන්. හැබැයි ඊට පස්සේ මග විවර කරලා දුන්නට පස්සේ අපේ වගකීම තමයි අර ඇති කරගත්ත ඉන්ද්‍රිය ධර්මය දුර්වල කරගන්නේ නැතුව, අතරමඟ කඩා දාගන්නේ නැතුව බල ධර්මයක් බවට පත් කරගෙන අපි බලාපොරොත්තු වන නිවන කරාම මෙහෙයවාගෙන යන්නට, පවත්වාගෙන යන්නට අපි උනන්දු වෙන්න ඕන. අන්නේ විදිහට කටයුතු කළොත් තමයි අපිට කවදා හරි දවසක ඒ බලාපොරොත්තු වෙන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එලෙසින් කටයුතු කරන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා හැමත මේ දේශනාව මාර්ගෝපදේශනයක්ම වේවා. මේ උතුම් කුසල් බලෙන් හැමත හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපුව හොඳට අහගෙන හිටියද බලන්න ඕන. ඉතින් මාතරකමත් රැකගෙන කියන්න බලන්න නේද? දැන් මේ පින්නතුන්ට මම කියලා දුන්නේ බෝධියට උපකාර වෙන ධර්මතා අතරින් ධර්මතා දෙකක්. බෝධියට උපකාර වෙන ධර්ම වලට මොනවා කියලාද කියන්නේ? බෝධිපාක්ෂික ධර්ම කියලා. කීයක් තියෙනවද? 37ක් තියෙනවා. අනුපිළිවෙලින් කියන්නේ 1 සතර සතිපට්ඨාන. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඊළඟට සතර රිද්ධිපාද. ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යංග ධර්ම, ආරෂ්ඨාංගික මාර්ගය. බොහොම හොඳයි. අද කියලා දුන්නේ ධර්මතා දෙකක් ගැන. මොනවාද ධර්මතා දෙක? පංච ඉන්ද්‍රිය සහ පංච බල ධර්ම ගැන. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ කොහොමද? ඉන්ද්‍රිය ධර්ම කීයක් තියෙනවද? 5යි. මොනවාද? සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. ඉන්ද්‍ර කියන වචනේ තේරුම මොකද්ද? ප්‍රමුඛයා, මූලිකයා කියන එක. කුසල සිතේ ආරම්භයේ ප්‍රමුඛව යෙදෙන සිටිවිලි වලට තමයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. ඒතකොට ඕනෑම කුසල කර්මයක්, පුණ්‍ය කර්මයක් සිද්ධ කරනකොට මේ කියන ඉන්ද්‍රිය ධර්ම වලින් එකක් හරි දෙකක් හරි කීපයක් හරි යෙදෙනවා. යෙදිලා හැබැයි එක සැරේට නැති වෙන්න පුළුවන් වෙනත් බලවේග ආවොත්. එහෙම මේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල කරන බලවේග කීපයක් මං කිව්වා. මොනවාද බලවේග? කාම තෘෂ්ණාව, අරතිය, ඊට පස්සේ කුප්පිපාසාව, තීන මිද්ධය, විචිකිච්ඡාව, ඊළඟට කම්බය, අත්ුක්කංශනේ, ඔය වගේ සිතිවිලි. අකුසල සිතිවිලි. ඒ අකුසල සිතිවිලි වලින් අර ඉන්ද්‍රිය ධර්ම දුර්වල කරනවා. අන්නේ වෙලාවට පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරගන්න. විචිකිච්ඡාව ඇති වෙන්න නොදී පුළුවන් තරම් දැනුවත් වෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න ඒ දැනුවත් වීමෙන් හැකියාව ලැබෙනවා.
ඒ වාගේම වීරිය දුර්වල වෙන නොදී තීන මිද්‍ය ඇති කරගන්නේ නැතුව පුළුවන් තරම් අප්‍රමාදී සිටිවිලි පහල කරගන්න ඕන. ඒ වාගේම සතිය අවධානය පුළුවන් තරම් සතර සතිපට්ඨානය තුලින් දියුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. වෙන වෙන දේවල් වලට අවධානය යොමු කරන්න යන්නේ නැතුව. ඒ වාගේම හිත විසිරීලා වෙනත් අරමුණු පසුපස ගිහිලා සමාධිය දුර්වල වෙන අවස්ථාවලදී සමත භාවනාව කරලා පුළුවන් තරම් සමතය තව තව වැඩි දියුණු කරගෙන සමාධිය වඩන්න ඕන. ඒ වගේම විවිධ සැක සංකා සැකමුතු අදහස් එහෙම නැත්නම් තමන්ගේ තද බල තීරණ තීන්දුව මතවාදවල එල්ලිලා ඉන්නේ නැතුව පුළුවන් තරම් අනිත් අයගේවත් ඇහුම්කන් දෙන්න නම්‍යශීලීව කටයුතු කරන්න ප්‍රඥාව දියුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන කටයුතු කළොත් අපිට නිවනට සමීප වෙන්න අනිත් අර කියපු සප්ත බෝධ්‍යංග ධර්ම ආරෂ්ඨාංගික මාර්ගයට සමීපව නිවන ස්පර්ශ කරන්නට අපට හැකියාව සලස ගන්න පුළුවන්. ඒ ලෙසින් කටයුතු කරන්න හැමදෙනාම තදින් සිතට ගන්න. නිසා ශ්‍රද්ධාව ගිලිහෙන සෑම මොහොතකදීම ශ්‍රද්ධාව රැක ගැනීම ඔයත්න්ගේ වගකීම. ඒ වගේම වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගිලිහෙන සෑම මොහොතකම එකට බලය දෙන්න. ඔයත් ශරීරය දුර්වල වෙච්ච කී දෙනෙකුට නම් එන්නත් දීලාද්ද කී දෙනෙකුට නම් සේලයින් දීලාද්ද. අද අන්න ඒ වගේ තමයි මේ සේලයින් දෙනවා වගේ වැඩක් තමයි මේ බල ගැන්වීම කරගන්න ඕනේ. ඒක තමා වෙනුවෙන් තමා විසින් කළ යුතු කාර්යයක්සේ සලකාගෙන කටයුතු කරන්න. එලෙස කටයුතු කරමින් නිවනට සමීපව වාසය කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් හිමින් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ මාතර විශ්‍රාමික හෙද නිලධාරීන්ගේ ආසාදක සංගමයේ පින්නතුන් ඒක රාශිය වෙලා තම සංගමයට වර්ෂයක් සිපිරීම නිමිති කරගෙන සීල දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම සීලුම සමාජික මහත් මහත්මීන්ගෙන් ප්‍රාර්ථනීය අනුව කෙටි කලකින් නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට මේ දේශනාව ධර්ම දානයේ උපකාරයක්ම වේවා කියන පැතුම ඇතිවයි දායකත්වයේ දරන්නේ. ඒ වගේම සමාජික මහත් මහත්මීන්ගේ දූ පුතුන් ඇතුළු පවුල්වල සියලුම සමාජිකයන්ගේ රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත සාර්ථක වේවා නිරෝගී වේවා දීර්ඝාෂ ඇති වේවා කියන පැතුම පෙරදරි කරගෙන දායක වෙන්නේ. ඒ වගේම මේ පින්කමට ශක්තියක් වූ බෞද්ධ නාලිකාවේ ගරු නිර්මාතෘ දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්න. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාගේ ශාසන කටයුතු හොඳින් සිදු කරන්නට ශක්තිය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සංගමේ සමාජික මහත් මහත්මයන්ගේ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට සසරගත සියලු නෑයන්ට පින් අනුමෝදන් කරන්න. හෙද සේවයේ යෙදී සිට මියගිය සියලුම හෙද නිලධාරීන්ට පින් අනුමෝදන් කරන්න. රටදැය සමය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න කියන මේ උදාාරතර බලාපොරොත්තු ඇතුවයි පින්කම සිදු කළේ. ඉතින් ඒ සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය මේ පින්නතුන් හැම දිනාටම නොඅඩුව සලසත්වා. මේ පින්නතුන්ටත් මේ අතන්ගේ පවුල්වල දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඥාති මිත්‍ර හිතවන්තයන් ආදී සියලු දෙනාට මේ පින්කමට විවිධාකාරයෙන් දායක වූ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින්. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමෙන් පින්නතුන් හැම දිනාටම කායික මානසික සුවපත් භාවය සනසිල්ල වේවා නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් වේවා. මේ උතුම් ධර්ම දානමය කුසලය සැමට නිවන් පිණිසම පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමින්වයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමින්වයන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කාල සිදු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් දායකත්ව ධර්මදේශනාව මෙතකින් අවසන් වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන් විදුලි ධර්ම දේශනාව.